මිට මෙල වූ දෑතින් කිරි බරින් පිරුණු පපුමත්තට හින ගහන්නාසේ ගසා ගනිමින් ගෙයි එලිපැත්තෙන් ඇද වැටී හඬන ඇගේ නම ඔසදා. මිටි කොටගෙන ගුලියක් වන්නට බැඳ තිබුණු කේශ කලාපය ඔහේ විසිරී තිබුණා. පපුවද තෙමා දමමින් ගලා යන කඳුළු පාරවල් වලට මයේ මොන අඩුවක්ද, මොකක් සුළු වෙලාද මයේ දෙයියෝ උඹ ගියේ, රජ්ජුරු බණ්ඩාර දෙයියන්ගේ නාමෙන් උන්වහන්සේවත් මේ විනාශ දිහා බලපංකෝ. එහෙම කියලා ඇය හැඬා වැළපෙන්න පටන් ගත්තා. වැල් මැස්සේ උඩ දාලා තිබුණු පන හිඳුණු තම මිනිස්සයාගේ සිරුර දෝතට අරගෙන එලෝ මෙලෝ නැතුව සිහියක් පතක් නැති විදියට බිම දපලා අඬා දොඩමින් 3 මාසෙකට ඉහතදී කුසේ බර හැල්ලු කළ ගැහණිය ඔසඳා වැළපුණේ වැළහින්නක් වගේ. ඇව අත්තම් කරගන්නට සවි ශක්තියෙන් අනූන වෙච්ච ඇගේ මස්සිනා අබරන්ටුවද නොහැකි වුණා. ඔන්න ඔහේ කෙල්ල මෙහාට උත්සාහන හරි අරගෙන වරෙන් කොළුව. තව ඩිංගීත්තක් හේම ඔයා කාරයට විස්සුවප වුණොත් ඕකගේ පපුව පැලිලා මිය දේවි. ඔසන්නගේ අඬෝ වැඩියාව ඉවස දරා ගන්න බැරි තැන ඉහළ ගෙදර නැන්දම්මා අබරන්ට කිව්වේ ගිලී ගිය ඇස් පතුලේ ඉඳලා එලි බහින්නට දහිරි දාන කඳුළු කැටයක් පිටියල්ලින් පිස දාන ගමන්. නැන්දම්මේ මේක ඇතින්නක් වගේ නොවැ. තනි මට බෑ මේක වාම්බාන් කරන්න. කෝ අහකට පලහකට වයා. අහකට වයම් බම් මේකට හුස්මක් කටක් අරගන්න. එක බඩවැල කඩාගෙන මෙලෝ ආපු තම අයියන්දීගේ ඇබේනිය විච්ච සිහිසුන් ඔසඳව දෝතට අරගෙන ඇතුළු කාමරයක තනා ඇති ලනු ඇඳට අරගෙන අබරන් කෑ කොස්සන් ගහන්නේ වටේ එක්කාසු වෙලා ඉන්න බවලත් උදවියට. ඉන්නේ අම්මේ මේකගේ ඇඟපත ඩිංගිත්තක් හෝදලා දාහන්. අර පොඩි පැටිය මේ ටිකට හේබා වෙලා. කිරි පොඩ්ඩක්වත් නැහැනේ. අබරන් උන්දා අහල හිටපු ගැහැණියක් අමතලා කිව්වේ රතුවට එලිප්පිල තිබුණු ඇස් දෙක හංගාගෙන. මාමණ්ඩි මේක රපෝර්තු කරන්න වේද පොලිසියේ මහත්තයන්ලට? ආයි ඉතින් මක්ක දොඩවන්නද? තව ඩිංගක් හේම මේක මෙතන තිබුණොත් අර ගෑණිගේ පපුව පැලෙනවා. සහතිකයි ඕම්. ඒක නොවැ කාර්යාබරන්. මුකෝ රෑහේනේ රකින්න ගියාම මහා එකා ගහලා එලෝ ගියා කියන්නද? ඔය සිද්ධිය මහත්තයන්ලා විශ්වාස කරාවිද? කොහොම වුණත් මුන්දව පස්සට ගහන්න කලින් ඒ යුතුයකමත් ඉෂ්ට කරා නම් හිත සුද්දයි නෙව. හෙට දිහාව සිකුරාදනේ බොලන්. ඒක හන්ද මරණේ වැඩ අදම කරන එක නොවෑ හොඳ. අබරන් උඹ ගොහිල්ල ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරන්න ඕන හවසට මතක වස්ත්‍රේ පූජා කරන්න මෙහි වඩින්න කියන්න. මේ වෙච්චි සන්තෑසිය කියලම් තේරුණයි. මායි ගුණේරිසුයි යාන්තම් පොලිසියේ උන්දලා කියන දෙයක් අහගෙන එන්න. එතකොට අර ඉමේ ගොක්කත්තක් හිටුවලා ගොක් රැලි අදින එක මඩප්පුව උඹට බාරයි. තේරුණයි? අහා මරණේ ලේස්ති කරන්න උංගොට කියහන්. අර බවලත්තු උයන පිහෙන වැඩ ටික සූදානම් කරගනීවි නොවැ. යමන් හේනම් ගෙහින් එමු. තවත් මොහොතකින් අබරණු ඉහළ ගෙදර සුබේ මාමණ්ඩිත් ගෙයින් නික්ම යනු පෙනුණා. ලහි ලහියේ ඉලව් ගෙදර වැඩ සිදුවෙන ගමනේ ඇතුල් කාමරයකින් නැවතත් මරලි විලාපයක් පිට වෙන්නට පටන් ගත්තා. අනේ බුදු නැන්දම්මේ මට බෑ දරා ගන්න. අනේ මයේ දෙයියෝ
ඊයේ රාත්‍රියේ පැලට ගාටන්න තනද්දි හූනේ චුච්චු කෑවා. මං ඒත් කියෙව්ව තව ඩිංගිත්තක් හිටලා ඵලයන් කියලා. ඔහේ ඇහුව ඇය අනේ ගියාමයි හත් දෙයියනේ බෑ අපේ මට ඉහුලන්න බෑ. මයේ කෙල්ල සිහි බුද්ධිය ඇතුව හිටහම් අයදුවේ. උඹේ මිනිහා තමයි බොලන් ආයුෂ ගෙවිලා හවරක් වුණාම මොකෝ තව ටිකක් ඉන්නම් කියලා කියන්නේ යන්නම වෙනව නේද ඈ අර බලහන් උඹට රකින්න අර හීන් එකා ඉන්න විත්තිය ඒක හොඳට සිහි තබා ගනින් මයේ අම්මා හොඳ එකා වගේ කො ඇඳුම නවත්තාන් ඉතින් පොඩියක් ඇඟපත හොදාන ආන් අර කිරිතප්පයට කිරි ටිකක් පොහන්දුවේ පැංච හාමත් වෙනව නොවේ දැන් මේ ඉර මුදුන් වෙන ජාමෙකුත් වෙනකල් ඉහළ ගෙදර නැන්දම්ම කියන්නේ ඔසඳගේ විසිරී ඇති කෙස්ස එක මිටට එක්කාසු කරලා ගෙඩියට බඳින ගමන් ඔසඳගේ මිනිහා වුණු සේදරා රෑ පානේ උන්ද අටෝපු පැල රකින්නට යන ගමනේ වතුරාවට කිට්ටු වෙන්න වැටී ඉන්නකොට හොයාගත්තේ ඊට පස්සෙන්ද බඩ සුද්ධ කරගන්න කැලේට රිංගපු ඔහුගේ මලයන්ඩි අබර විසින් පිටවතේ හා වං ඇලපත ආසන්නේ ලේ නාර පුපුරා ලේ පිරීමෙන් දම් පැහැවෙලා තිබුණු වියතක් පළල අත්සලකුණ සිදුවනේ මොකක්ද කියලා හොඳටම කියා පැවා. තවත් මොහොතකින් මලබෙරේ හඬ දෙගන් සිසාරා ඇදී යනු ඇහුණා. අවට පරිසරයේ හමා යන සුළගේ පවා හඬ වුණේ සුසුම්වල වේදනාව. අවහ මතක වස්ත්‍ර පූජා කිරීමෙන් පස්සේ මරණය පස්සට ගහන තෙක්ම කාලය පුරා ඔසඳගේ සිහිමුරුජාව සිදුවන ගණන නිමක් වුණේ නැහැ. අවසාන වතාවේ සිහිමුරුජාවෙන් පස්සේ ඇයට යලිත් සිහි පැමිණියේ ඊළඟ දොහේ උදැහැනැක්කේ පුපුල හඬලන වෙලාවේ. මයේ රංකඳ උඹ මගේ රජ්ජුරුවෝ මේ නේත්‍රා දෙක වගේ අපිව රැක්කා. සත්තයි මයේ දෙයියෝ උඹ මයේ ළඟ ඉන්නවා. මට දැනෙනවා මයේ පණඩිංග වගේ මම මේකව රැකගන්නම් බොලා. තමා අසල නිදාගෙන හිටපු කිරිපැටියා දෑතට ගනිමින් පපු ගැබට තුරුළු කරලා ගත්තෑ මුමුණන්නට වනේ ඉදිරියේ තිබුණු යම් දෙයක් තිහා එක එල්ලේ බලාගෙන හින්න ගමන්. නිවසට ආසන්නේ තිබුණු කෙහෙල් පඳුරු ගොන්නකට වූ හොඳ පැහිච්ච කෙහෙල් කැන් සහිත ගහක් දෙකක් දොක් යන හඬින් බිමෑද වැටෙනු ඒත් සමගම හෙන්නට වුණා. හොඳින් බලපු කෙනෙක් හිටියනම් එතැනින් යාන්තමට නොපෙනී යන අඳුරු ඡායාවක් දැකගන්න පුළුවන්කම තිබුණා. පුර පසළොස්වකට තිබුණේ තව 3-2ක් විතරක් වුණත් චන්ද්‍රා ලෝකය නොමැති තරම් වුණා. අසල ගහක වහලා හිටපු බස් එකකුගේ හඬක් වරින් වර කීන් ගාමින් හඬ නගන කෑරැස්සෙකුගේ විලාපයත් හැරුණුකොට මේ රාත්‍රිය බොහෝම නිස්කලංකයි. විටක ජබුන් හඬින් මාළුවෙක් තියපුන් ගහනව ඇවුණා. මේ ඝන අන්ධකාරයේ වතුරාව මැද්දෙන් බොහෝ හෝදිසියට ඉදිරියට ඇදෙන්නේ අඳුරුරුවක්. මොහොතකින් සිරිසිරි හඬින් යාන්තම් වැහි පොදක් ඇද වැටෙනු ඇහෙන්නට තිබුණා. ගම්මානයේ මෑත කොනේ වෙන්ව පිහිටලා තිබුණු සුදු හුණු පිරියම් කෙරූ නිවසක් අසලට සේන්දු වෙච්ච ඒ අඳුරුරුව දෙපාරක් උගුර රැල්බුරුල් කරලා ඊයින් හඬින් කතා කරන්න පටන් ගත්තා. ගුරුන්නාන්සේ මාමා මේ මං ආවා. තවත් මොහොතකින් නිවසේ පෑලදොර විවර වෙනු පෙනුණා. ඒ යාමේදී අඳුරුරුවත් ඒ තුලින් ගේ ඇතුළට ඇතුල් වුණා. කොහොමද කොළුවෝ? ජයට කාරණක් කෙරුණා නොවේ? එක දොහෙන් අවවරක් වුණා නොවේ?
ආයේ ඉතින් උඹ දන්නවනු ඈ මේ හරමානිස් ගුරුන් වහන්සේගේ හැටි. ආයේ ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි. එහෙනම් අපේ මාමණ්ඩි නොහිටියා නම් මට වෙන්නේ අර ලන්දෙම වැළලෙන්න. ඉස්පාසුවක් නැතුව හිටිය වෝන් ඒ කොක්කෙන් බේරෙන්න. හැබැයි පුතෝ තෝ දැන කිය. හරියට දැකුම් එහෙම කාර්ය දෙන්න. නැතහොත් තොටත් වෙන්නේ උනේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව පස්සට යන්න. බොට තේරුණයි? අපේ හිමත් කරනවද මං? මට දවල් කොරේනේ මේ පැත්තේ කරක් ගහන්න බෑ මාමණ්ඩි. ගමේ උන්දලා දුටුවොත් මක්කා කියන්නද? ඒකනේ මේ රෑපානේ මං මේක ගෙනාවේ මාමණ්ඩිට. ගමම් මඩිස්සලයෙන් ගත්ත බුලත් කොලේක ඔතපු යමක් ගුරුන් වහන්සේට බොහෝම ගෞරවයෙන් පිළිගන්වමින් අඳුරු රුව පැවසුවා. ඔතන ඇත්තේ බොහෝම සුළු දෙයක් මාමණ්ඩි. ඉතිරිය තව ටික දොහකින් මට දෙත හැකි. ඒක නොවේ වටින්නෙත් නොවේද? නැතුව මේකත් යනකොට අරගෙන පළ. උඹ හැට හෙට අනිද්දම ඕන වෙයි. බුලත් කොලයක් ගැරගෙන පිට පැත්තේ තෙලක් අතුල්ලලා කළු පාට ගුලියක් එහි ඔතලා අඳුරු අමුත්තා වෙත දුන් ගුරුන් වහන්සේ තවත් මොහොතකින් අදිසි අමුත්තගේ හිනාවට එක්ුණා. ඒ අතරේ අවට චලනය ගිගුම් දෙමින් නිහඬතාවයේ සුණු විසුණු කරනු ඇසුණා. අයියන්ඩි උඹ හැට රජ්ජුරු බණ්ඩාර දෙයියොන්ගේ පිහිට ආරස්සාවයි ඕ. මේ කන වැන්දුම් මට කරන උදව් පදව් වලට. දැන් කී දොහැක්ද ඔය කදමලු උස්සාන මෙහෙ ගෑටුවේ. තනි මට ඔය ආකාරයෙන් දේවල් ඕනෑන්නේ නෑ ඇත්තෝ. මේන් හොඳටෝම ඇති. ඔසඳ පැවසුවේ ඇහැ කොනේ හීනියට දිලිහෙන කඳුළු කැටයක් ඇට්ට උරහිසෙන් පිහිදාන ගමන්. ඇගේ ලයේ කිරිබලට එල්ලී බොස ගාලා කිරිබොන්නේ මීට 3 මහකට කලින් මිය පරලෝ ගිය සේදරාගේ පුත්‍ර රත්නය. උඹව රකින්න එක මට කජ්ජක් නෙවෙයි නගේ. උඹ මයේ යන්න අයියන්ඩිගේ ගෑණි. ඉතින් උන් දැ මොකද මම මොකද? මොකෝ පිටේ එකෙක් ඈ. ඉතින් අහිතක් නැතුව උඹ ඕන් ඔය කද ඇතුලේ ගෙහින් තියා. හිත නරක් වුණා නම් 10 වාරයක් සමා වෙන්නයි යන්නේ. ගංකොරේ මිනිස්සු කයි කතාන්දර හදාවි උඹ හැට. මං පිටගංකාරී වෙච්චි. උඹ මේ ගන් තුලානේ ජීවත් වෙන්න එපයි. ඒක හන්දයි මම කියෙව්වේ එහෙම. උඹ නොදන්නවා වුණාට මේ පැල් කොටේට දිස්ටිලා නෙවුන් එමට නගේ. ඒ හන්දමයි මම මේ ආපහු අංගියක් ගෑටුවේ. මම මේ කියන්න තැනුවේ මේ දැන් අයියන්ඩි මියදිලා 3 නොවැ. උඹේ යමනාපයක් නැත්නම් මට හැකි මගේ පණඩිංගිත්ත තියෙනකල් උඹවයි මේ පැංචවයි රකින්න. ඒකයි. අබරම් පැවසුවේ ඔසඳගේ දෑස දෙස එක එල්ලේම බලාගෙන. ඒ ඇස් දෙකෙන් දෝර කරන ආලය දුටු ඔසඳා රං කිහිරිය මලක් වගේ හිරියෙන් ඇකිලී ගියා. ඉඩම මායි මේ සරුවට වැවිලා තිබුණු කෙහෙල් පඳුරු ගොන්නක් අසල ඉඳගෙන නිවස දිහාට දිස්ටි දාගෙන හිටපු ඇස් දෙකක් තැනකින් ගිනිගෙන දැවෙන්නට වුණ අතරේ ඒක දැක්කේ අවරට යමින් තිබුණු හිරු එළිය විතරයි. ගෙවෙන්නේ රෑ දෙගොඩ හරි ජාමය. වැඩි හිටියෙකු වුණත් දොට්ට පිලට යන්න එලි නොබහින මල යක්ෂයන් රජ කරන ජාමය. ගන් තුලානේ එහා ඉමක ඝන වනාන්තරයේ සියල්ලන්ගෙම වෙන්වෙච්ච බින් කඩක් තිබුණා. මාස පෝයේ යෙදී තිබුණත් නිසා අහසේ හඳ ඇංගිලා තිබුණා. පිටින් විට අහස ගුගුරුවල ගහන අකුණු වලට පින් සිද්ධ වෙන්නට
එලි පහලිය යාන්තම් පෙනුණා. දෙකන් අගුල් වැටෙන සරින් වැයෙන යක්බෙර තාලයක් උලම් පාරට යහමින් මුහුවෙමින් ගලා යනු ඇහුණා. දල ලොමින් පිරුණු ශරීරයේ යටි කයට කෙටි රතුරු එද්දක් ඇඳලා බෙල්ලට මල්මාලා පැළඳගෙන පිට මැද්දක් කරට වෙන්නට තිබුණු කෙස්ස කඩාගෙන පාදවලට කිකිරි බැඳගෙන යක්බෙර තාලයට පාද තබන පුච්චලයෙක් හිටියා. ඔහු අසලම ඔහුගේ අතවැසියා දොළ පිදේනි තටුව සූදානම් කරමින් කැකුණ ඇට තෙල්වලින් පන්දම් පොඟවුණු දකින්නට තිබුණා. තවත් මොහොතකින් අසල කැලෑවෙන් මතුවුණේ හිස පවා ආවරණය කරගත් අඳුරුරුවක්. ඉක්මනින් අඩි තියලා නමුත් බොහෝම හෝදිසිට ගමන් ගන්න ඔහු නිතරම තමන්ගේ අත රැඳි මල්ල හෙමි හෙමිහිට දෙපැත්තට පද්දනු පෙනුණා. ගුරුන්වහන්සේ මාමා, ඕම් මගේ වැඩ නම් අහකයි. මේන් උඹහැට ඕනැන්න දේ ගෙනෑව මං. බොහෝ පරිස්සමට තමාගෙන මල්ල ගුරුන්වහන්සේ අතට දෙන ගමන් අදිසිය අමුත්ත පැවසුවා. මල්ල ඇතුළේ හිටපු යම් දෙයක් තුළින් නිරන්තරයෙන්ම හෙළවීමක් දකින්නට ලැබුණා. උඹ බොහොම දක්ෂයෙක් නොෑ කොළු. ඒ කාරිය කොරන්න එහෙනම් උඹට කිසි අඩෝ වැඩියාවක් වුණේ නැතුවා. එහෙනම් අද තමයි දවස. එහෙනම් මගේ වැඩ අහවරයි නෙමෙයි මාමණ්ඩි. මං එහෙනම් යන්නේ. බොට පිස්සු තද වෙලාද කොළුවෝ? ආයේ ඉතින් මේ හතර මායමෙන් පිටපයින්න. තව ටිකෙන් මෙතන අරක් ගන්නේ යක්කු පෙරේතයෝ, පිසාචයෝ. උන්න ඇහිලා එන මගට යන්නේ බොට ඕන. එහෙනම් පල. බොටුව නැතුන් ඉතෑකි. ඒ වැඩෙත් තහවරයි එතකොට. නරබිල්ලක් පුදතෑකි. ඔහුගේ ගොරෝසු කටහඬින් එහෙම පවසපු ගුරුන්වහන්සේ මල්ලත් අරගෙන අහක යනු පෙනුණා. හිසේ ඉඳලා සරමක් පොරවගත්ත උස මහත අඳුරුරුව උන් තැනේම ඇන කිච්චන් ගහලා ඉඳගන්නවා පන්දන් එළියට පෙනුණා. තවත් මොහොතකින් යක්බෙරහඬ දෙතුන් ගුණයකින් ගිගුම් දෙමින් වාතලය ප්‍රකම්පිත කරන්නට පටන් ගත්තා. හිංගර කොල්ලෝ, තව ඩිංගිත්තයි මේ පදේ අල්ලන්න තියන්නේ. බොට තේරුණයි? බොල මේ එන එකා බැඳගත්තොත් ඉතින් උඹටයි මටයි දෙන්නටම පරම්පරා ගානක් යනකල් අතපය හොල්ලන්න ඕනේ නෑ. අපේ ඇවුන්ට යසට රජ්ජුරුව වගේ ජීවත් වෙත හැකි. ඒක හන්ද මොන මල යකා ඇවිත් මෙතන මොන සමයම පෙන්නලා දහිරි දැම්මත් උඹ උඹේ කාර්ය කරන්න ඕනේ. ආයේ කිසි අඩුවක් වෙන්න බෑ. මේ පහන නිවෙන්න බෑ බොල. මෙහෙ වර මනුස්සයෝ ඔතන ඇනකිච්චන් ගහන් හිටිය කියලා වගක් ඈ. මං බොගේ වැඩේ කොරානේ අසට. දැන් මයේ වැඩේ. මං මෙතන ජප කරනකොට එක එක විප්‍රෝකාර පෙනේවි. ඒත් පෙනෙන්න එන්නේ එහෙමත් එකේ. ඒ ආපුවහම ඉල්ලන දේ මේ ගොටුවෙන් අරගෙන දිය. තේරුණයි? එහෙනම් පටන් ගමු. ගෝලයන්ට එහෙම කියපු ගුරුන්වහන්සේ තමන්ගේ මැතිරිල්ල පටන් ගත්තේ ගොටුව දිහාට බැල්මක් තමාගෙන. කොළුවෝ, ඔය ලේ ගොටුව සූදානම් කරගනින්. අර සැවුල් බිල්ලක් ගනින්. ඔළුව දෙපැත්තට තලලා පාද තියලා මහ භයංකාර තාලයෙන් නර්තනයේ යෙදෙන ගුරුන්වහන්සේ ගෝලයා අමතලා කිව්වා. තවත් මොහොතකින් ආකාශය පුරා හෙන ගුගුරුවමින් ඉතා තද සුළඟ හමා යන්න පටන් ගත්තා. ඒ හුළඟින් දොළ පිදේනි තටුව පෙරලිලා නොගියේ ගෝලයා ඒක මහත් කොට අල්ලාගෙන හිටිය නිසා. මොහොතකින් මහා හෙන හඬ පරයමින් ලදරු හැඬීමක් ඇහෙන්න පටන් ගත්තා. නූලෙන් මායෙන් කරන ලද සීමා භූමියෙන් පිටත
දිඩි දිඩි හඬින් කවුරුන් හෝ මහායෙන් දිව යනවා. එතන හිටපු හැමෝටම ඇහුණා. පොළොව දෙදරවාගෙන ගස්වල මුදුන් අඹරවාගෙන පැමිණි ඒ හඬ මායමෙන් පිටත් නතර වූයෙන් මෙතෙක් දුම්මල සුවඳින් පිරීලා තිබුණු පරිසරය පොළුටු ගඳ සහිත මහා පෙරේත ගන්ධස්කාරයකින් වට වෙලා ගියා. බඹේකට වඩා උහ අඳුරු ඡායාවක් නූලට පිටතින් රැඳිලා ඉන්නවා දකින්නට තිබුණා. නවත්ත පියෝ පරයෝ, නවත්ත පියෝ මැතිරිල්ල. මේ තරම් ඉක්මනින් මෙවන් සන්තෑසියක් බලාපොරොත්තුව හිටපු නැති ගුරුන් වහන්සේ පවා මොහොතකට වික්ෂිප්ත වෙනවා පෙනුණා. මං උඹට ඇඳ ගැහුවේ නැතුම් කවුද මේ අනාරාධනාවෙන් ආපු එක? ඈ කියාපිය බලන්න. මහා එකක් තාම්බම් කරන මට බලංගු නැති උඹ මොකාද? එහෙනම් ඔබ මාව ඇඳින්නේ නෑ ගුරුන් වහන්සේ. උඹට මාව ඇඳින ගන්න බැරිද ගුරුන් වහන්සේ? ඒකත් හොඳා. ඇසූවන්ගේ ඇඳි වතේම සුළුදිය පහ කිරීමට සමත් දෙසවන් කීරි ගස්සවන අමනුෂ්‍ය හිනාවක් දස අතේ පැතිරිලා ගියා. එහෙමයි. හොඳා. තව ටිකක් හිටින් ගෝහෙන් මම බොගේ කයිවාරුව අඩු කරන්න. ඔයෙන් හිටහා. අල්ලපී කොළුව පදේ. ගුරුන් වහන්සේ එහෙම කියවනවත් එක්කම අඳුරු රූපයේ වෙනසක් සිද්ධ වෙනව පෙනුණා. ඊළඟ මොහොතේ එතන දිස්වුණු රූපය දැකපු හිස වසාගත් මිනිහා මහා හඬින් එක විලාපයක් තියෙනවා වුණා. මය දෙයනේ අයියන්නේ. ඒත් එක්කම මහා හුළඟ හමන්නට උණු අතරේ දැල්ලූ පහන් පන්දම් විලක්කු සියල්ලම එකින් එක නිවී යන්නට පටන් ගත්තා. ඈත ඉමක් පොනක් නොපෙනෙන වනාන්තරයෙන් ලොමු දැහැ ගැන්වෙන ආකාරයේ අමනුෂ්‍ය වූ හඬවල් ඇහුණා. පළමු හුව ඉතා ඈතිනුත්, දෙවැනි හුව ඊට මෑතිනුත්, තුන්වැනි හුව මායිම් බිමෙනුත් ඇහෙන්නට පටන් ගත්තා. බොලන් හිඟරෝ, ඔය පහන නිවෙන්න දෙන්න එපා බොල. ඒක නිවුණොත් අපි ඔක්කොම කම්මුතුයි. දෙයියනේ. යකාටවත් බය නැත කිව්ව ගුරුන් වහන්සේගේ ඇස් ගෙඩි පිටට පනින්න වගේ බයෙන් ඉලිප්පිලා තිබුණා. විලක්කු නිවී ගියයින් අහල පහල තිබුණු අඳුර තව තවත් දෙගුණකින් වැඩි වුණා. උලන් තව තවත් දැඩි වෙන්න පටන් ගත්තා. දෙක තිබුණු මල්ල හෙමින් හෙලවෙන්නට උණු අතරේ විවරව තිබුණු මල්ල කටින් ඉංගිති අතක් එළියට පැමිණෙනවා. විටින් විට ආලෝකමත් වන අකුණු එළිවලට පෙනුණා. අයියන්ඩි, කොහේද බල බොගේ අයියන්ඩි ඉන්නේ? බලු නොවැටින ශරීරයකට වහ වැටිලා බෝ ඒකව මරාගත්තා. කම් බිහිරි කරවන සුළුවේ අමනුෂ්‍ය කටහඬට අබරංගෙ දෙකකුල් අතරින් සුළු දිය පහවෙන්නට පටන් ගත්තා. තවත් මොහොතකින් අඳුරු වනාන්තරයේ සෙවණැලි අතරින් යමෙක් පැමිණෙනව දකින්නට ලැබුණා. තනි කළු පැහැගත් එළුවෙක්. දැස් දිලිහෙන්නේ ඉදිච්ච ලොවි ගෙඩි පැහැයෙන්. උගේ කන් පවා අසාමාන්‍ය විදියට දිගු වෙලා තිබුණා. එළුවගේ පිට මත දෙපැත්තට කකුල් යොමාගෙන ඉඳලාගෙන හිටියේ එක් මහා දේහධාරියෙක්. මිනිහෙක් කිව්වට ඔහු මිනිහෙක් නෙවෙයි. එක උරයක අමුලේ උතුරන ගොටුවකුත් ඒ අමුලේ කුයිලය නාස් පොළු කපාගෙන මොළය දක්වාම පැතිරිලා යනම දැනුණා. අසාමාන්‍ය ඔළුවේ නිකට හීන් දැරි. කළු පැහැ දැල ලොමින් ඒ මුළු මූණම වැසීලා තිබුණා. අති මහත් වූ නැහැයෙන් ඒ නහය මැදින් බිඳිලා තිබුණා. තවත් තද රතු පාට මුඛයෙන් දෙපැත්තට ගලා බහින්නේ අමුලේ ධාරාවක්.
අවසාන වශයෙන් දැල්ලෙලා තිබුණු ගොටුවේ පහන තුරුස් සනින් නිවිලගියෙත් මායි මේ පිටත රැඳිලා හිටපු අඳුරුරුව පසඟ පිහිටුවල වැඳලා නමස්කාර කරෙත් තම දරා ගැනීමේ සීමාව ඉක්මවා යමින් තිබුණු ගෝලයා හිඟරා මර හඬ දෙමින් සිහි මුර්ජා වෙලා බිම ඇදගෙන වැටුනෙත් එකම මොහොතේ. ඊළඟ ඇසිල්ලේ කපා හෙළූ ගහක් බිම වැටෙනවා වගේ තරුන් කඩමාල්ලකින් හිස පවා වසාගෙන හිටපු මිනිසා අබරන්ද බිම ඇදගෙන වැටෙනවා ඇහුණා. තිලව්වයි රීරී යක්ෂ සේනාධිපතියා බොල හිංගරෝ දමාපිය ඔය සැවුලා බොල අනේ බණ්ඩාර දෙයනේ. උන්වහන්සේගේ වෙවුලුන් හඬ හීන් කෙන්දිරියක් වුණේ ඇසිල්ලකින්. ගුරුකම වැරදීමෙන් වචන කට තුළම ගිලී යන බව ගුරුන් වහන්සේට වැටහුණා. තවත් මොහොතකින් අදිසි බලයකින් ඇදගන්නා වගේ අබරන්ගේ ශරීරය මායිම් භූමියෙන් පිටට ඇදී යනු පෙනුණා. අසුරක් ගැහීමට තරම්වත් වෙලාවක් නොතිය ඊළඟ මොහොතෙම කළු පාට අඳුරුරුව ඒ පරිසරය වෙලා ගනිමින් ඊට ඇතුළු වෙන්නට උනේ ගොර ගොර හඬින් අමනුෂ්‍ය හිනාවක් දෙක. ඊළඟ මොහොතේදී දෙපයෙන් හිටගත්ත අබරන් තමා අභියස වැජබෙන යක්ෂ සේනාවේ මහා යක්ෂ සේනාධිපතිය ඉදිරියේ වැඳ වැටෙමින් අවසර පතන්නට වුණා. මට අවසර දෙන්න ඇත්තෝ ඔබ වහන්සේ අවසර දෙන්න. මේ යහන ඔබ වහන්සේට කැපයි. ඒත් මයේ පුතන්ඩිය උන්දක් කැප නෑ ඇත්තෝ. ඒ වෙනුවට මං වෙසමුණු දෙයියන්ගේ වරමින් ඔබතුමාට සේවය කරන්න කැපවෙන්නම්. ඇසූවන්ගේ හද ගැහෙන රාවය පවා නතර කිරීමට සමත් වුණු මල යක්ෂ හිනාවක් පැතිරිලා යන්නට පටන් ගත්තා. ළඟ පඳුරක කකුලකින් බැඳලා තිබුණු තනි සැවුල් නාම්බගේ බොටුව චරස් හඬින් බිඳෙන්නට වුණු අතරේ ඊළඟ ෂණයේදී අබරන්ගේ සියෝ ළඟම අමුම අමු ලේවලින් නැහැවෙන්නට වුණා. ඇහි පිය වදින ඇසිල්ලේ ගුරුකම වැරදුණු ගුරුන්නාන්සේගේ මර විලාපය ආලු අනාන්තරය පුරා දෝංකාර දීලා ඇදී යන්න පටන් ගත්තා. උදෑසනම බින්කරුවල කපාගෙන එළිය ඉර දෙවියෝ මුර සේවයට වඩින්න පටන් ගත්තා. ඔසඳ අවදි වුණේ උහුල ගන්න බැරි තරම හිසේ රුජාවකින් පෙළෙමින්. ඈ තමන්ගේ තුරුල්ලේ නිදාගෙන හිටපු දරුව දිහා බලලා බොහොම ආදරයෙන් ඔළුව සිම්බා. ඊට පස්සේ දරුවා නැගිටින්න නැති වෙන විදියට නැවතිල්ලේ ප්‍රවේශමින් ඇය නැගී හිටියා. කෙල්ලේ ඔසඳියේ ඩිංගිත්තකට මේ මෙහෙට වරෙන්. උඹ නැගිටලාද කෙල්ලේ? ගේ ඉදිරිපසින් පහළ ගෙදර හින්නි අම්මගේ හඬ ඇහුණු ඈ පිට්ටියට පිට දීලා බොහොම අපහසුවෙන් ඒ දිහාවට ඇවිදගෙන යන්නට වුණා. හින්නි අම්මා මේ උදේම මොකයි මේ? තකානියක්ම පිටහම් පොඩ්ඩිත්තක් මන් දැනූ නැගිට ගත්තේ. හින්නි අම්මේ හිසේ රුජාවක් අල්ලලා මට මේ මොකයි අප්පේ? අනේ ආවල් දෙයක් වෙලාද තියෙන්නේ? ඇයි හද්දේ නේ උඹ අඬා දොඩන්නේ? අනේ කෙල්ලේ ඊයේ රාත්‍රියේ මල විලාපයක් ඇහුණා බං. අනේ බම් මොකෝ උඹට ඇහුනේ නැතේ? අයියෝ සංසාරේ මොකයි ඉන්නේ අම්මේ වෙලා තින්නේ? අනේ වෙච්චි සංගෙදිය කියලා හිටහන්කෝ. අර පහළ වෙලේ මහනුගේ ළඟ අරුන් දැව මරා දාලෝ සැඳියේ. උන්දගේ බෙල්ල කඩා හිරවල වගේ බං. අඩියක් විතර දිව එළියට ඇදිලලු. යකෙක් ගහලා වගේලු කෙල්ලේ. ඊට ඇයින් අර හිඟරව පොලේ ගහලා වගේ කුඩු කරලාලු අප්පේ. අත පය වැල මදුළු වගේ ඔක්කොම කුඩු කරලාලු. ඇඟේ ලේඩිංගික්තක්වත් නැතිලු කෙලියේ. ආයි කවුද ඉන්නේ අම්මේ අනේ කියහන්කෝ. කවුද මරා දාලා තින්නේ?
අර අබරං කොළුව බං උඹේ මාසිනා පොසඳට හීන් අම්මා දොඩපු අවසාන වචන හරියට සිහිනයකින් වගේ ඇහුනේ. මයේ යුතුයකම මං ඉන්තේරුවෙම ඉෂ්ට සිද්ධ කොරාවසදියේ. මින් මනතට මයේ කොළු පැටිය රැක ගන්න ඕනක උඹට බාරයි. උගේ ඉරණම තීන්දු වෙනකන් ඌ රැකලා හොඳ හැටි බලා ගනින්. තේරුණයි? තවත් මොහොතකින් කඩුල්ල ළඟ රැඳිලා පෙනෙන නොපෙනෙන යමෙකු උලඟක් විදිහට ගේ දිහාවට ඇදී එන්නට පටන් ගත්තා. ඒ අතරෙම ඇතුල් කාමරයේ සැප පහසුට නිදාගෙන හිටපු දරුවගේ ඇස් ඉබේටම විවර වෙලා මොහොතක් රතු පාටින් දිලිසිලා අසුරු සැනින් කිසිවක් නොවූවා විදියට යළිත් පිය වුණා.